නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මට මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දීපු අප සියලු දෙනාගේම උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේ වන අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේත් මේ පින්නතුල්ලා මේ සූදානම් වෙලා ඉන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, එහෙමත් නැත්නම් මේ නුවණැස පාදන සිරි සදහම් දේශනාවන් ශ්‍රවණය කරන්න. විශේෂයෙන්ම පින්වත්නි, ඒ උතුම් නුවණැස පාදන ශ්‍රී සද්ධර්මය තව කෙනෙකුට ශ්‍රවණය කරන්න සලස්වනවා කියන්නේ මහඟු පුණ්‍ය කර්මයක්. ඉතින් අද දවසේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ආචාර්ය චමිල වල්ගම්පාය මහතා, එවැගේම විද්‍යාපීඨ ආචාර්ය රජිත රණසිංහ, කුෂාන් කල්ප, ඊ.එම්. පද්මසිරි, ආර්.එම්. සුභාෂිනී යන මහත්ම මහත්මීන් විසින් මේ ශ්‍රී ලංකාවේ සිටින්නාවුත් ඒ වගේම විදේශගතව සිටින්නාවුත් මේ නුවණැස පාදන සිරි සදහම් ශ්‍රවණය කරනු කැමති ශ්‍රාවකයන්ට ධර්ම දානයක් හැටියට අද දවසේදී මේ ලබා දෙන දහම් පඬුර. පින්වත්නි, අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අපට අපේ ජීවිතය අවබෝධ කරන්න, එහෙම නැත්නම් මේ සසර ගමනෙන් නිදහස් වෙන්න නොඑක් විදිහේ ධර්මයන්, ධම්මපරියායන් දේශනා කළා. ඒ අතරින් බුදුරජාණන් වහන්සේ අපිට මේ ජීවිතය අවබෝධ කරන්න නොඑක් පරියායන් දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා ඊටාම සරලව මේ ජීවිතය කොටස් දෙකකට වෙන් කරලා. ඒ තමයි මේ සිතත් මේ කයත් කියන දෙක. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ දහම් පරියායන් අතර තියෙනවා මේ ජීවිතය ආයතන වශයෙන් පෙන්වා වදාලා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධ වශයෙන් පෙන්වා වදාලා. ඒ වගේම පටිච්ච සමුප්පාදය වශයෙන් පෙන්වා වදාලා. ඒ වගේම ධාතු වශයෙන් පෙන්වා වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේට තරම් ඒ ගැන අවබෝධයක් තිබ්බ වෙන කෙනෙක් අපට හම්බ වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ වදාළ අපේ ජීවිතයේ ස්වභාවය ගැන අපි කල්පනා කරද්දී මම අර කලින් කිව්වනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට මේ ජීවිතය පෙන්වව දාලා සිතත් කයත් හැටියට. එතකොට අපිට පුළුවන් වුණොත් මේ කය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න, අපට මේ සසරෙන් නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි අපට පුළුවන් නම් මේ සිත පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න ඒත් අපට
මේ පටිච්ච සමුප්පාදයේ බිඳලා දාලා සසරෙන් නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් බොහෝ පිරිසක් නිරන්තරයෙන්ම මේ කය ගැන කතා කරන ලෝකේ අද ඒ නුවණැස පහදන සිරි සදහම් තුලින් මෙයාලට සිත ගැන අපිට තියෙන වෙලාවට අනුව සිත ගැන ලස්සන දහම් කාරණා ටිකක් ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සිත ගැන වදාළේ දහම් කාරණා හරි ආශ්චර්යජනකයි. හරි පුදුම සහගතයි. ඒ වගේම අපට හරි ලාභයක්. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ තමයි මේ සිත ගැන මනාකොට දැනගෙන හිටපු කෙනා. අන්නේ ශාස්ත්‍රඥ වහන්සේ සරණ යාම පවා අපිට සැපයට හේතුවක්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිත කියන එක හේතු නිසා හටගන්න එකක්. හේතුඵල ධමයේ ප්‍රතිඵලයක් හැටියට තියෙන එකක්. එතකොට මේ සිත හටගන්න එහෙම නැත්නම් සිතක් ඇති වෙන්න හේතු තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිත හටගන්න හේතුවක් හැටියට නාම රූප. ඒ කියන්නේ මේ සිත පටිච්ච සමුප්පාදේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට තියෙන එකක්. පටිච්ච සමුප්පන්න දෙයක්. නාම රූප නිසායි හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් කවුරු හරි පටිච්ච සමුප්පාදේ හොඳට ඉගෙන ගන්නවා නම් හොඳට අධ්‍යයනය කරනවා නම් ඒක ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන දේශනා කරද්දී ඊට වැඩි තරම් දෙයක් දේශනා කරපු කෙනෙක් අපට හම්බ වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි මේ ලෝකේ මිනිස්සුත් ඒ වගේම දෙවිවරු අద్භූත දෙයක් හැටියට මේ සිත ගැන සලකනවා. දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සු අතර මේ සිත භාවිතා කරලා හිතින් හිතලා කල්පනා කරලා සමහරු හදනවා අහසින් යන්න පුළුවන් දේවල්. සමහරු හදනවා මුහුදෙන් යන්න පුළුවන් දේවල්. සමහරු මේ හිත පාවිච්චි කරලා හදනවා මුහුද යටින් යන්න පුළුවන් දේවල්. සමහරු මේ හිත පාවිච්චි කරලා හදනවා වෙනත් ග්‍රහලෝකවලට යන්න පුළුවන් දේවල්. සමහරු මේ හිතම පාවිච්චි කරලා හදනවා මේ ශරීරයේ අභ්‍යන්තරයේ නොයෙක් දේවල් දකින්න පුළුවන් බලන්න පුළුවන් දේවල්. ඒ වගේම මේ කයේ තියෙන කොටස් අයින් කරලා ඒ වෙනුවට වෙන කොටස් සම්බන්ධ කරලා මේ හිතින්ම මේ මිනිස්සු හදන දේවල් කරන දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේවල් අතර මේ සිතින් තව දෙයක් කරන්න පුළුවන් කියලා හොයාගත්තා. ඒ තමයි මේ සසර ගමන නවත්තන එක. ඒ තමයි මේ ඉපදී මෙරි යන සසර ගමනත් නවත්තන්න පුළුවන් මේ සිතින් හිතුවොත්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය බුදුරජාණන් වහන්සේ අන්නේ අරමුණ පිණිසයි මේ සිත ගැන පෙන්වා වදාළේ. එතකොට අනිත් ලෞකික දේවල් භෞතික දේවල් සම්බන්ධයෙන් අරමුණු කරනවට වඩා මේ සසරේ ගමන නිදහස් වෙන්න මේ සත්වයාට සැපේ පිණිස උපකාරී වන දේ සකස් කරගන්නයි මේ ධර්මයන් දේශනා කළේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයන් ඉගෙන ගද්දී අපි ඒ කාරණා හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිත ගැන මෙයාලා අධ්‍යයනය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතයේ ආයතන 6ක් හැටියට. එතකොට ඇස නම් වූ ආයතනය, කන නම් වූ ආයතනය, නාසය නම් වූ ආයතනය, දිව නම් වූ ආයතනය, කය නම් වූ ආයතනය, මනස නම් වූ ආයතනය. එතකොට බුදුරජාණන් වහන්සේ
මේ විදිහට ජීවිතය ගැන පෙන්වා වදාරද්දී එක් ආයතනයක් හැටියට මේ සිත ගැන පෙන්වා වදාලා. එතකොට කවුරු හරි සලායතන සංයුක්තය අධ්‍යයනය කරනවා නම් ඒකට අනුවත් සිත ගැන හොඳට අධ්‍යයනය කරන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිතේ ස්වභාවය කොයි වගේද කියලා. මේ සිතේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කළා දුන්නිග්ඝාස්ස ලහුණු යත්ත කාම නිපාතිනු. මේ සිත කැමති දේවල් වලටම ඇදිලා යනවා. එතකොට මේ කැමති දේවල් වලට හිත ඇදිලා යද්දී ඒ හිතට නිග්‍රහ කරලා බැනලා ඒ හිත දමනය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේදී හරි ලස්සන සිද්ධියක් සිදු වුණා. ඒ කාලේ එක භික්ෂුන් වහන්සේලා පිරිසක් වස් කාලේ වැඩ ඉන්න ඕන කියලා පිටත් වෙලා යද්දී එක ගමක් ආසන්නයේ තිබ්බ වනාන්තරයක ලැබුම් ගත්තා. එතකොට ඒ ගමේ නම තමයි අල්ලගාම. මේ අල්ලගාම ඇසුරු කරගත්තු වනාන්තරයේ ස්වාමීන් වහන්සේලා කුටි සෙනසුන් පනවගත්තා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතෙත් ලැබුණා, දානි ලැබුණා. ගමේ මිනිස්සු කුටි සෙනසුන් හදලා දුන්නා. ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරගෙන කටයුතු කරගෙන ඉද්දී ඒ ගමේ හිටියා ශ්‍රද්ධාවන්ත හරි අහිංසක අම්මා කෙනෙක්. ඒ අම්මගේ නම තමයි මාතික මාතා. මේ අම්මා එක දවසක් දැක්කා මේ ස්වාමීන් වහන්සේලා කිසි කතා බහක් නැහැ. එකිනෙකාට මුණ බලන්නේ නැහැ. බිම බලාගෙන යනවා. ඊට පස්සේ දානි වළඳලා මේ විදියට ඉන්නවා. මේ අම්මට හිතුණා මේ ස්වාමීන් වහන්සේලා මොකක් හරි කරදරයක් කරගෙනද මේ අය එකිනෙකාට අමනාපෙන්ද ඉන්නේ කියලා හිතුණා. ඉතින් එක දවසක් මේ අම්මා දානි පූජා කරලා ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලා සතුටින්ද සමගියෙන්ද කටයුතු කරන්නේ? ඉතින් අර ස්වාමීන් වහන්සේලා ඇහුවා ඇයි අම්මේ මහන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මම මේ විදිහට ඔබ වහන්සේලා මේ බිම බලාගෙන එකිනෙකාගේ මූණ බලන්නේ නැතුව කතා බහ නොකර ඉන්න නිසායි මං ඇහුවේ කිව්වා. ඊට පස්සේ කිව්වා අම්මේ අපි මේ වස් කාලේ වචන අඩුවෙන් කතා කරලා සතර සතිපට්ඨානෙම සිත පිහිටවාගෙන ඉන්න තමයි අපි හැමෝම තීරණය කරේ. භාවනාවෙන්ම ඉන්නයි තීරණය කරේ. ඉතින් ඒකයි කිව්වා. ඊට පස්සේ ඉතින් අර අම්මා සතර සතිපට්ඨානෙ ඉගෙන ගන්න ආස හිතිලා අර ස්වාමින් වහන්සේලාගෙන් සතර සතිපට්ඨානෙ ඉගෙන ගත්තා. හිල් වෙච්ච නැති වාජනයකට වතුර පුරවනවා වගේ අර අම්මගේ ජීවිතය එහෙම නැත්තම් ඒ අම්මා ඒ ධර්මයේ ජීවිතය පුරව ගත්තා. සතර සතිපට්ඨානය හොඳට පුරුදු කරගත්තා. පුරුදු කරගෙන ටික කාලයයි ගියේ. ඒ අම්මා අනාගාමී තත්වයටපත් වුණා. ඉතින් මේ අම්මට තව එක හැකියාවක් ලැබුණා. ඒ තමයි අනිත් අයගේ සිත් දකින්න පුළුවන්. ඉතින් මේ අම්මට පෙරකල පිනකට තමයි ඒක ලැබුණේ. ඉතින් මේ අම්මා අනාගාමී වෙලා ඉද්දී ඒක දවසක් කල්පනා කරා මම මගේ ආර්යයන් වහන්සේලාගේ ස්වභාවයන් බලන්න ඕනේ. මගෙන් අඩුපාඩු සිද්ධ වෙනවද දන්නේ කියලා. ඊට පස්සේ මේ අම්මා බැලුවා. බලපුවාම දැක්කා දානේ අඩුපාඩු තියෙනවා. කුටි සෙනසුන් වල අඩුපාඩු තියෙනවා. සක්මන් මළු වල අඩුපාඩු තියෙනවා. ඊට පස්සේ බෙහෙත් හේත් වල අඩුපාඩු තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඒව ගැන නොකියවට ඒ අඩුපාඩු තියාගෙන තමයි මේ ඉන්නේ කියලා දැක්කා. දැකලා මේ අම්මා මොකද කරේ? අර අඩුපාඩු ඔක්කොම හරියන විදිහට උපස්ථාන කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා වස් කාලේ ඉවර වෙද්දී අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වෙලා වස් කාලේ ඉවර වෙලා මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න වැඩියා. බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ ඇහුවා පින්වත් මහණෙනි
ඔගොල්ලෝ පහසුවෙන් වස් කාලය ගත කරාද කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අර අම්මා ගැන ගොඩාක් භාග්‍යවතුන් වහන්සේත් එක්ක කතා කරා. ඒ අම්මා අපට බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් උපස්ථාන කරා. අඩුපාඩු හොයලා බැලුවා. ඒ වගේම ඒ අම්මා හොඳට ධර්මය පුරුදු කළා. කල්යාණ ධර්මයන්ගෙන් සමන්විතයි කියලා බුදුරජාණන් වහන්සේ සමග ওই විදිහට විස්තර කියද්දි එතන හිටිය තව ස්වාමීන් වහන්සේ නමකුත් ওই කතාව අහාගෙන හිටියා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේටත් හිතුණා මාත් යන්න ඕනේ. අල්ලගාමීට ගිහිල්ලා මාත් බණ භාවනා කරන්න ඕනේ. බණ භාවනා කරලා මේ ස්වාමීන් වහන්සේලා වගේම පාසුවෙන් සිත දියුණු කරලා මේ ධර්මය අවබෝධ කරන්න ඕන කියලා මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි මං කැමති ආවල් ගමට වඩින්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අල්ලගාමයට ගිහිල්ලා ඔන්න සුදුසු කුටියක් බලලා ඒ කුටියේ බණ භාවනා කරගෙන හිටියා. ටික කාලයක් ගියාට පස්සේ මේ ස්වාමීන් වහන්සේට එක සිතුවිලි එන්න පටන් ගත්තා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට හිතෙනවා කොහොමද අද අහවල් ව්‍යංජනයේට ලුණු පොඩ්ඩක් වැඩි වුණා නම් හොඳයි. අහවල් ව්‍යංජනේ තෙලට හදලා තිබ්බනම් හොඳයි. ඊට පස්සේ මේ ව්‍යංජන සෑහෙන කාලෙකින් වැළඳුවේ නැහැ. මේ කෑම වර්ග සෑහෙන කාලෙකින් වැළඳුවේ නැහැ කියලා ওই විදියට හිතෙනකොට අර මාතික මාතා මේ දේවල් හදලා ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට හිතෙනකොට මේ දේවල් කුටියේ සකස් වුණා නම් හොඳයි. සක්මන් මළුව මේ දේවල් හැදුනා නම් හොඳයි කියලා හිතෙනකොට ඒ දේවල් අර අම්මා ඇවිල්ලා කරලා දෙනවා. මේ විදිහට ටික දවසක් යද්දී එක පාරට අර ස්වාමීන් වහන්සේට හිතුණා මේක හරි වැඩක් නෙමෙයි. මං හිතන දේ මේ අම්මා අපට කරලා දෙනවා කියලා මෙහෙම හිතුණා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරා එකත් එකටම ඒ කාන්තේම මේ අම්මා මගේ හිත දකිනවා. අනේ මගේ හිතේ කොච්චර කෙලෙස් සහගතද කියලා ලැජ්ජාව ඇති වුණා. බලන්න මේ ස්වාමීන් වහන්සේගේ එක ලක්ෂණයක් තිබ්බා. ඒ තමයි ලැජ්ජාව, බය කියන කාරණේ තිබ්බා. ඊට පස්සේ මොකද කරේ? හනිකට පාත්තර සිවුරු අරගෙන ජේතවනාරාමයට පිටත් වුණා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ස්වාමීනි හරි වැඩේ මගේ හිතට නොයෙක් විදිහේ කෙලෙස් සහගත සිතුවිලි එනවා. ඊට පස්සේ කෑම බීම ගැන මේ රසයට යට වෙච්ච ඒවා, ඊට පස්සේ කායික පහසුව ගැන මේ වගේ එනවා. ඉතින් මේ අම්මා මේ දේවල් මේ විදිහටම කරලා දෙනවා. අනේ ස්වාමීනි මට නම් බෑ ආයේ යන්න. මම මෙහි වැඩිය කිව්වා. ඊට පස්සේ ඒ සිද්ධිය මුල් කරගෙන තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවවාද කළා ඒ භික්ෂුවකට ආයි ඔයා ඒ හිටපු තැනටම යන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුමක්ද? දුන්නි ගහස්ස ලහුණු යත්ත කාමනිපාතිනෝ. මේ හිත කියන එක නිග්‍රහ කරලා නින්දා කරලා දමනය කරන්න බෑ. ඒ හිත කැමති දෙයටම ඇදී යනවා. එතකොට පින්වත්නි මේ සිත ඇදිලා යන්නේ කුමකටද? මේ සිත ඇදිලා යනවා ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත රූපය පිටිපස්සේ. ඊට පස්සේ ඒ විදිහට පවතිනා වූ ශබ්දය පිටිපස්සේ, සුවඳ පිටිපස්සේ මේ සිත ඇදී යනවා. ඒ වගේ මේ සිත ඇදී යනවා රසය පිටිපස්සේ. ඊට පස්සේ මේ සිත ඇදී යනවා පහස පිටිපස්සේ. කායට දැනෙන ඒ පහස පිටිපස්සේ මේ සිත යනවා. ඒ විතරක් නෙවෙයි අපි හිතින්ම හදාගෙන හිතින්ම හිතින්ම සතුට වෙන දේවලුත් තියෙනවා. ඒකල තනියම hina වෙන අවස්ථා තියෙනවා. මේ සිත ඒ ප්‍රියමනාප අරමුණුත් එක්කත්
ගැවසෙනවා. දැන් අපි ගත්තොත් අපි සාමාන්‍ය ජීවිතය ගත කරන පුරවැසියෙක් හැටියට පුද්ගලයෙක් හැටියට අපි හිතමු අපේ අතේ යම් මුදලක් තියෙනවා. ඔන්න අපි මේ මුදලත් අරගෙන අපි හිතමු ටවුන් එකට ගියා කියලා. ඊට පස්සේ ඔන්න ලස්සන බේක් හවුස් එකක් තිබ්බ කියමු. ඒකේ තියෙනවා සෝස් බෝතල් තියලා ඊට පස්සේ නොයෙක් විදිහේ බනිස් වර්ග ෂෝටිස් මෙහෙම තියෙද්දි අපිට හිතෙනවා එක පාටම මෙතනින් තේ එකක් බීලා යන්න ඕනේ බනිස් එකක්වත් කාලා. අන්න ප්‍රිය දෙයට හිත හැදිලා ගියා. ගිහිල්ලා ඔන්න එතනින් තේ එකක් බොනවා. බනිස් එකක් කාලා අපි හැබැයි හිතපු විදිහට ඒ රසය නැහැ. ඊට පස්සේ මොකද හිතෙන්නේ? අනේ අපරාධි සල්ලි කියලා සමහර වෙලාවට අර කඩේ අයිතිකාරයාටයි ඔක්කොටම බැන එළියට එනවා. එළියට ආවට ඒ හිත කැමති දෙයට ඇලිලා ඊට පස්සේ ඒ ඇල්මින් තොරව නෙවෙයි එන්නේ. ඒ කියන්නේ ඒ දේ එයා අවබෝධ කරලා නැහැ. ඊට පස්සේ මෙයා එළියට ආපුවම ඔන්න තව කඩයක් තියෙනවා. ලස්සනට රෙදි. ඊට පස්සේ හිතෙනවා මේ ඇඳුම නම් මට කියාපු එක. ගියා. ගිහිල්ලා හොඳට ලස්සනට ඒක ඇඳලත් බලනවා. බලලා ඒක ගැලපෙනවා. ඕන්න ගත්තා. ඊට පස්සේ ඔන්න අපි ඒ කඩිනුත් එළියට ආව කියලා හිතන්න. ඒ කරලා ඔන්න ගෙදර යන්න ඕන කියලා බස් එකකට ගියා. ගියාට පස්සේ ඔන්න බස් එකේ ඉඳ ගන්න සීට් එකක් නැහැ. ඊට පස්සේ දැන් කයට දැනෙන පහසට සිත ඇරිලා ගියා. සීට් එකක් තියෙන බස් එක ගිහිල්ලා වාඩි වුණා. ගිහිල්ලා ටිකක් පරක් වුණාට කමන්නේ කියලා ඔකේ ඉද්දි මොකද වෙන්නේ? ටික වෙලාවකින් හිතන්න වෙන බස් එක ලස්සන සින්දුවක් ඇහෙනවා. ඉක්මනින් තමන් ළඟ තියෙන අර හෑන්ඩ් ෆෝන් එකකින් හරි ඇඟිල්ලෙන් එහෙට මෙහෙට කරලා කොහොම හරි සින්දුවක් අරගෙන අර කනේ ඒ ඇබ් දෙක ගහගෙන ඕක අහන්න පටන් ගන්නවා. මම මේ කිව්වේ කුමක්ද පින්වත්නි? මේ සිත කැමති දෙයට ඇදිලා යනවා. මේ සිත ආස දෙයටම ඇදිලා යනවා. එතකොට ඒක නිග්‍රහ කළා කියලා ඒ සිත ඒ දෙයින් වළකින්නේ කැමති දෙයටම ඇදිලා යන්නේ. එතකොට මෙහෙම හිතන්න. ඒ විදිහට අපි ඒ දේවල් වලට ගැටුණා හරි කියලා ඇලුනා හරි කියලා එහෙම අවබෝධයකටපත් වෙන්නේ නැහැ. එතකොට අපි හිතමු වෙන දවසකත් අපිට ඒ වැඩේම වෙන්න පුළුවන්. අර බැන ගියපු කඩේටම ආයි සමහර විට ආයි යනවා. ඒකයි. ඒක නිසා අපේ හිත ගැටුණා කියලා එහෙම තණ්හාව නිරුද්ධ වෙන්නේ නැහැ. ඒකට ඒ ජීවිතය අවබෝධ වෙන, සිත අවබෝධ වෙන, කය අවබෝධ වෙන වැඩපිළිවෙලක හික්මෙන්න ඕනේ. අන්න ඒ විදිහට හික්මෙන කෙනාට නම් ඒ සිත අවබෝධ කරලා මනාකොට ඒ බන්ධනෙන් නිදහස් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? චිත්තස්ස දමතෝ සාදු. මේ සිත දමනය කිරීම යහපත්. මේ දමනය නොකළ සිත තමයි මේ හැම තැනම එක අතට දුවන්නේ. එතකොට ඒ සිත දුවන තවත් ආකාරයක් කියවුවත් ඒ තමයි රූපය ඔස්සේ මේ හිත යනවා. වේදනාව ඔස්සේ මේ සිත යනවා. සංඥාවන් ඔස්සේ මේ සිත යනවා. චේතනා සංකාර ඔස්සේ මේ සිත යනවා. මේ විදිහට මේ සිත නොඑක ආකාරයෙන් විඥාණය ඔස්සේ මේ සිත යනවා. මේ විදිහට මේ යන සිත දමනය කළොත් චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛවහං දමනය කළොත් ඒ සිතෙන් සැප ලබන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන අදහස කුමක්ද? ඒකේ තියෙන අදහස තමයි මේ සිත කියන එක දමනය කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට තියෙන කාරණේ මොකද්ද? මේ සිත දමනය කළොත්
එයා සැප ලබනවා. එයා සැප ලබනවා. ඊට පස්සේ මේ සිත දමනය නොකළොත් මොකද වෙන්නේ? එයා දුකටපත් වෙනවා. දුකටපත් වෙනවා. ඒකයි අපි තේරුම් ගන්න ඕන කාරණාව. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන දේශනා කළා. කොහොමද මේ සිත සංවර කරන්න කිව්වා. මේක සංවර කරන්න පුළුවන්. මේ සිත රැක ගන්න කිව්වා. මේ සිත රකින්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිත පාලනය කරන්න කියලා. මේ සිත පාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිත ඍජු කරන්න කිව්වා. කුසල් දහම් තුල. ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිත දමනය කරන්න කියලා. ඒ බුදුරජාණන් වහන්සේ කියපු දේවල් අපට කරන්න පුළුවන් වුණොත් අපට මේ සිත මුල් කරගෙන සැප ලබන්න පුළුවන්. අපි දන්නවා දමනය කරපු සිතක් තියෙනවා නම් ඒ කෙනාට දවසකට එක වේලක් කාලා ගහක් යට නිදාගත්ත සැපසේ ඉන්න පුළුවන්. දමනය කරපු සිතක් නැත්තම් ප්‍රණීත භෝජනයක තුන් වේලම කාලා රාජමාලිගාවක හිටියත් සැපක් නෑ. ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිත දමනය කරන්න කැමති කෙනාට ක්‍රමයක්. එයා හොඳට තමන්ගේ සිත ගැන කල්පනාවෙන් ඉන්න කියලා. කොයි අවස්ථාවේදීද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා හරිය වටිනා සූත්‍ර දේශනාවක්. ඒ තමයි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. එතකොට මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා මේ සිත පිහිටවන්න ඕන, සිහිය පිහිටවන්න ඕන තැන් 4ක්. ඒ අතර කය ගැන කායානුපස්සනාව, විඳීම ගැන වේදනානුපස්සනාව, සිත ගැන චිත්තානුපස්සනාව, ධර්මයන් ගැන ධම්මානුපස්සනාව. ඒ අතරින් එක කොටසක් තමයි මේ චිත්තානුපස්සනාව. එතකොට පින්වත්නි චිත්තානුපස්සනාවේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා සිත ගැන හොඳ කල්පනාවෙන් ඉන්න කියලා. කොහොමද සිත ගැන කල්පනාවෙන් ඉන්නේ? ඒ කෙනා සිත ගැන කල්පනාවෙන් ඉන්නවා සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. ඒ කියන්නේ රාග සහිත සිතක් ඇති වුණොත් එයා ඒක දැනගන්නවා. එතකොට එයා සිතන දේ තුල රාග සහිතයි නම්, රාග නිමිත්තක් තියෙනවා නම් එයා හොඳට දැනගන්නවා ඒ සිත ගැන. ඊළඟට විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. ඊට පස්සේ රාගේ නැති සිත, රාග නැති සිතක් හැටියට දැනගන්නවා. හොඳට දැනගන්නවා. ඊළඟට සදෝසං වාචිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ඒ කියන්නේ දේශ සහිත සිත. අපි හිතමු කෙනෙක් කල්පනා කර කර ඉන්නවා නොඑක් සිතවිලි ගොඩක. හැබැයි ඒකේ කෙලවර තියෙන්නේ දේශය. මෙන්න මේ සිත යා දැනගන්නවා දේශ සහිත සිත හැටියට. මනාකොට දැනගන්නවා. ඊට පස්සේ විහිත දෝසං වාචිත්තං දේශ රහිත සිත. සමහර වෙලාවට එයා කරුණා සහගත සිතුවිලි පහල කරනවා. මෛත්‍රී සහගත සිතුවිලි පහල කරනවා. ඒක එයා දැනගන්නවා මේක ද්වේෂයෙන් තොර වෙච්ච සිතක්. ඊට පස්සේ සමෝහං මෝහ සහිත සිත. එයා මෝහ සහිත සිතක් ඇටියට දැනගන්නවා. මෝහ සහිත සිත කියපුවහම පින්වත්නි ඒක සමහර විට කෙනෙකුට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් සාමාන්‍ය කෙනා සංඥා විපල්ලාසයෙන් යුක්තයි. එතකොට එයාට අනිත්‍ය දේ ගැන නිත්‍ය සංඥාව තමයි තියෙන්නේ. ඊට පස්සේ අසුබ දේ ගැන සුබ සංඥාව. ඊට දුක් දේ ගැන සුඛ සංඥාව යට තියෙන්නේ. ඒ වගේම අනාත්ම දේ ගැන ආත්ම සංඥාව තියෙන්නේ. එතකොට මේ කෙනා කොහොමද මේ කාරණේදී අපි හිතමු කෙනෙක්
නොඑක් ආකාරයේ සිතවිලි ගොඩක එයා හිත ඉන්නවා. එක එක විදිහට ප්ලෑන් ගහනවා. එක එක විදිහට සැලසුම් කරනවා. කුමක් තුල පිහිටලාද? නිත්‍ය සංඥාව තුල පිහිටලා. එයාගේ සිතේ අදහසක් නැහැ මේ දේවල් අනිත්‍ය වෙලා යයි නේද? මේ දේවල් වෙනස් වෙයි නේද? අනිත්‍ය වෙයි නේද කියලා අදහසක් නැතුව සිතවිලි තුල පිහිටනවා. මෝහ සහිත සිත. ඊට පස්සේ සමහර අය යම් සිතුවිලි සැලසුම් හදනවා, සිතනවා ආත්මයි කියලා හිතලා. නොඑක් විදිහේ සිතුවිලි සැලසුම් හදනවා. ඒ හැම එකක්ම මේ විදිහටම තියෙයි, මට ඕන විදිහට මේ කොහොම තියෙයි කියලා හිතනවා. ආත්ම සංඥාව තුල පිහිටලා. ඒක මෝහ සහිත සිත. වීත මෝහං වා චිත්තං කියපුවම පින්නත්නි ඒකෙනත් අර කලින් විදිහටම තමයි. එයාට සිතවිලි තියෙනවා. එයාත් ඒ සිතවිලි ගැන එයා සැලසුම් කරනවා, කල්පනා කරනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් ප්ලෑන් කරනවා කියලා කියන්නේ. ඒ විදිහට හිතුවට එයාගේ සිතේ තියෙන අදහස මේ දේවල් අනිත්‍ය වෙලා යන්න පුළුවන්. මේවා తాවකාලිකයි. මේවා අනිත්‍යයි. මේ අධිකාරියක් තිබ්බට ඒ වගේම යමක් පාලනය කරන්න පුළුවන් ඒ ස්වභාවය තිබ්බට මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ දේවල් මට අතහරින්න වෙනවා. මේවා తాවකාලික දේවල් කියන මෙන්න මේ වීත මෝහං සිත. මෝහයට යට වෙන්න දෙන්නේ නැහැ. අනිත්‍ය සංඥාවේ එයා දන්නවා. ඊට පස්සේ සමහර වෙලාවට එයා සිතන දේවල් තියෙන්න පුළුවන්. සැලසුම් කරන දේවල් තියෙන්න පුළුවන්. ඒ දේවල් වල එයා දන්නවා මේ දේවල් මම මේ විදිහට සැලසුම් කරාට මේ දේවල් අනාත්මයි. මට ඕන විදිහට පවත්වන්න වෙන්නේ නැහැ. මේ දේවල් අත්හරින්න වෙනවා. සමහරට වෙනස් වෙන්න උනත් ඉඩ තියෙනවා. අන්න වීත මෝහ සිත. ඉතින් මේ සිත ගැන කල්පනාවෙන් ඉන්න කෙනා මේ විදිහට දැනගන්නවා. ඊට පස්සේ සංකිට්තං වා චිත්තං. ඒ කියන්නේ පින්නත්නි හැකිලිනු සිත. නිදිමතෙන් කම්මැලිකමින් හැකිලිච්ච සිත එයා දැනගන්නවා. වික්කිත්තං වා චිත්තං කියලා කියන්නේ විසිරෙන සිතත් එයා දැනගන්නවා. නොඒක අරමුණු වල විසිරී යන සිතත් දැනගන්නවා. ඊට පස්සේ මහග්ගතං වා චිත්තං කියලා කියන්නේ පින්වත්නි යම් කෙනෙක් සමත විදර්ශනා වශයෙන් සිත දියුණු කරලා ධානාංගත් යම් පමණකට තියෙනවා. එයා ඒ සිත දැනගන්නවා. මගේ සිත දැන් මෙහෙමයි කියලා. ඊට පස්සේ අමහග්ගතං වා චිත්තං කියලා කියන්නේ දුර්වල හිතක්. ඒ කියන්නේ සිත නීවරණ වලට යට වෙනවා. තමන්ගේ සිත ගැන දැනගන්නවා. මගේ සිත දැන් මෙහෙමයි කියලා. එතකොට පින්වත්නි ඊළඟට සෞත්තරං වා චිත්තං කියලා කියන්නේ යම් කෙනෙකුට සමාධි සම්පන්න සිතක් තියෙනවා. එයා ඒක දැනගන්නවා. තමන්ගේ සිත ගැන. එතකොට පින්වත්නි මේ හැම එකක්ම තියෙන්නේ තමන්ගේ සිත ගැන දැනගන්න ඒවා. තමන්ගේ සිත ගැන. එතකොට අනුන්ගේ සිත රාග සහිතයිද? අනුන්ගේ සිත දේශ සහිතයිද කියලා හිත යන එක නෙවෙයි. මේක තියෙන්නේ මේ කණ්ණාඩියෙන් තමන්ගේ මූණ තමයි බලන්නේ. අනිත් අයගේ මූණවල් බලන්න යන්නේ නැහැ. හේතුව මොකද? මේක දැන් තමන්ගේ සිතනේ দমনය කරන්න ඕනේ. අනිත් අයගේ සිත দমনය කිරිල්ලක් තමන්ට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මෙහා කොහොමද සමාහිත සිත දැනගන්නවා. ඒ කියන්නේ එකඟ වෙච්ච සිත දැනගන්නවා. අසමාහිත සිත දැනගන්නවා. එකඟ නොහිච්ච සිත දැනගන්නවා. ඉතින් මේ වෙනුවෙන් යා හොඳට සිහියෙන් නුවණින් කල්පනාවෙන් Tamanගේ සිත ගැන විමසිල්ලෙන් ඉන්නවා. තේරුණානේ? ඊට පස්සේ විමුක්ත චිත. විමුක්ත සිත, අවිමුක්ත සිත කියන්නේ කෙලසුන්ගේ නිදහස් වෙච්ච සිත, කෙලසුන්ගේ නිදහස් නොවුණු සිත. මේ විදිහට සිත ගැන දැනගන්නවා. ඊට පස්සේ පින්වත්නි මේකදී තවත් කාරණාවක් මේ පින්නතුල්ලා මතක තියාගත යුතුමයි. ඒ තමයි මේ සිත ගැන හිතන්න යද්දී ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුවමයි එයා හිතන්න ඕනේ. එහෙම නැත්නම් මේ සිත ගැන අපට ඕන විදිහට සිතිල්ලක් නෙවෙයි මේක තියෙන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන කෙනෙකුට එක එක විදිහේ දේවල්
කියන්න අවස්ථාවක් තියෙනවා. නමුත් මේකෙදී බුද්ධ දේශනාව මුල් කරගෙන කවුරු හරි කෙනෙක් තමන්ගේ සිත ගැන හිතන්න පුළුවන් වුණොත් අන්න ඒ අය විතරයි මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන් විදියට ඒ සිත අවබෝධ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී මේ විදිහට දේශනා කළා. මේ විදිහට යම් කෙනෙක් තමන්ගේ සිත ගැන මනාකොට දැනගත්තාද ඊට පස්සේ එයාලට පස්සේ කාලයකදී අනිත් අයගේ සිත ගැන උනත් දැනගන්න අවස්ථාව තියෙනවා. ඒ විදිහට මනාකොට සිත ගැන දැනගන්නවාද එයාලට විශේෂයෙන් තවදුරටත් එයාලට අවබෝධ ඥානෙ දියුණු වීම පිණිස මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස ඒක පවතිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයට මේ සිත ගැන දේශනා කරපු අවස්ථා තමයි දැන් මේ පින්නතුල්ලා මේ ශ්‍රවණය කළේ. තව අවස්ථාවකදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මිනිස්යාට කය නම් එපා වෙනවා කිව්වා. ඒ කියන්නේ සමහර වෙලාවට මේ කය ලෙඩ වෙද්දි, අබල දුබල වෙද්දි, ඊට පස්සේ ඇවිද ගන්න බැරි වෙද්දි, වාරු නැතුව යද්දි හිතෙනවා. අප්පා මොකටද මේ වගේ කයක් ලැබුණාද? මොකටද මෙහි ඉපදුනේ? අනේ මේ වගේ කයක් නම් ආයෙ එපා කියලා හිතෙන අවස්ථා තියෙනවා. එතකොට එහෙම කියපු අවස්ථා මේ අය අහලා ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් මේ විදිහට කය එපා වුණාට මේ මිනිස්යාට සිත නම් එපා වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ හිතන්නේ බොහෝ කාලයක් තිස්සේ මේ සිත මම කියලා මේක ආත්මයි කියලා හිතාගෙන ඉන්නේ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ කය නම් අපට ඕනනම් අවුරුදු 50ක් 60ක් 100ක් හරි දකින්න පුළුවන් වෙනවා කියනවා. ඒක තියෙනවා දකින්න ලැබෙනවා කියනවා. හැබැයි මේ සිත නම් නිරන්තරයෙන් වෙනස් වෙනවා කියනවා. අනිත්‍ය වෙලා යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඒක කොච්චර වේගයෙන් වෙනස් වෙනවද කියන්නේ උපමාවක්වත් හොයාගන්න ලේසි නෑ කියනවා. එහෙව් හිත තමයි අපි මේ මම මට අයිති ඒ හිත තමයි මේ සතුටු කරන්න මහන්සි ගන්නෙ. එතකොට එහෙම සිතක් දමනය කරනවා කියන්නේ ලේසි පාසු නෑ. ඒ වගේම පින්වත්නි තව මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් සමහර පින්නතුන් අපිත් එක්ක කියනවා දැන් මමත් එක්කත් කියලා තියෙනවා. ඒ තමයි එයාලට ওই භාවනා කරන්න ගියාට පස්සේ එහෙම නැත්නම් මේ ධර්මයේ පුරුදු කරන්න ඕන කියලා හිතුවට පස්සේ නොඑක් විදිහේ සිතුවිලි එනවා ස්වාමීනි එක දිගට මේකේ කෙලවරක් නැහැ මට මේ සිතුවිලි නතර කරගන්න ඕනේ කියලා ওই විදිහට අඬ වැඩියාව කියනවා. එතකොට පින්වත්නි මේකේ අභ්‍යන්තරයේ තියෙන කාරණාව මොකද්ද? මේ සිතුවිලි වලින් මිනිස්සු පීඩා විඳින්නේ මොකද? ඒ සිතුවිලි වල ඇයි එහෙම වෙන්නේ? ඒ සිතුවිලි වල බහුල වශයෙන් තියෙන්නේ අකුසල විතර්ක. කුසල සහගත ඒවා නෙවෙයි. ඒ අකුසල විතර්ක වැඩි වෙනකොට කොච්චර හිතුවත් එයාට සතුටක් එන්නේ නැහැ. ඒකේ පීඩාවක්මයි ඇති වෙන්නේ. හිතන්න නිකන් යම් කෙනෙකුට නිතරම කුසල සහගත දේවල් හිතෙනවා. තමන් කරපු හොඳ දේවල් යහපත් දේවල් හිතෙනවා කියලා. එහෙම හිතන කෙනෙකුට අර වගේ පීඩාවක් එයිද? නෑනේ. ඒක තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ඒ විදිහට ඒ ධර්මයට අනුව කෙනෙකුට අකුසල සිතින් අකුසල විතර්ක වලින් එයාට ඇති වෙන්නේ දුකක් පීඩාවක්. ඒ වගේම කෙනෙකුට කුසල විතර්කයකින් කුසල සහගත සිතුවිලි වලින් එයාට ඇති වෙන්නේ සැපයක් පහසුවක්. එතකොට ඒ වගේ කෙනෙක් කොහොමද කරන්න ඕනේ? එයා හොඳට Tamanට එන සිතුවිලි අඳුර ගන්න ඕනේ. දැන් අපි අර කලින් කියපු විදිහට සතර සතිපට්ඨානෙ තුල සිය පිටවලා හරි එහෙම නැත්නම් එයා අඩුම තරමින් මේක මේ කාම විතර්කයක්, මේක ව්‍යාපාද විතර්කයක්, මේක මේ හිංසාකාරී විතර්කයක් කියලාවත් අඩුම තරමින් හිතා ගන්න ඕනේ. අන්න ඒ විදිහට හිතපු කෙනාට තව අවස්ථාවක් තියෙනවා.
ඒ තමයි ඒ සිතවිල්ලේ ආදීනවේ හිතන්න පුළුවන්. ඒ ආදීනවේ හිතුවොත් මේක මට යහපත පිණිස පවතින්නේ නැහැ. මේක අනුන්ට යහපත පිණිස පවතින්නේ නැහැ. සිත එකඟ වීම පිණිස පවතින්නේ නැහැ. නිවන පිණිස ජීවිත අවබෝධය පිණිස පවතින්නේ නැහැ කියලා මේ විදිහට ඒකේ ආදීනවේ හිතනවා නම් කාලයක් යද්දී ඒ කෙනාට අර හිතට එන විතර්ක අතර අකුසල විතර්ක එන එක අඩු වෙවි යනවා. ඉතින් ඒක නිසා Tamanගේ සිතට බොහෝ සෙයින් සිතුවිලි ඇවිල්ලා පීඩා විඳිනවා නම් කෙනෙක් ඕන ඔය ක්‍රමයේ භාවිතා කරන්න එයාට ප්‍රතිඵලයක් අත්දකින්න අවස්ථාව තියෙනවා. එතකොට පින්වත්නි මේ විදිහට මේ අපේ සිතේ ඇත්ත දකින්නවා කියන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. මේ සිතේ ඇත්ත දකින්න නම් අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට අනුවම යම් කෙනෙක් Tamanගේ සිත ගැන හොඳට ඉගෙනගෙන හොයලා බලන්න ඕනේ. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සිත රැක ගන්න එක ගැන හරි ලස්සන සිද්ධියක් තියෙනවා. ඒකෙදි එක දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී එක ස්වාමීන් වහන්සේලා පිරිසක් වස්වසන්න එක නගරයකට ගියා. පළවෙනි වස් මාසයේ එහි වැඩ හිටිය ඒ ස්වාමීන් වහන්සේලාට ගමේ අය බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දන්පැන් පූජා කළා. උපස්ථාන කළා. ඉතින් උපස්ථාන කළාට පස්සේ මාසයක් ගියා. මාසයකට විතර පස්සේ ඒ ගමට ඒ නගරයට හොරු කණ්ඩායමක් කඩා වැදිලා ඒ නගරය මංකොල්ල කෑවා. ඊට පස්සේ ගමේ මිනිස්සු ඒ නගරේ මිනිස්සු කතා වුණා හරි වැඩේ තමයි අපට උනේ. අපි ආරක්ෂාව සැලසුවා නම් අපි කල්පනාවෙන් හිටියානම් අපිට මේ හොරුන්ට කිසිම දෙයක් අරගෙන යන්න වෙන්නේ නැති විදිහට ආරක්ෂා කරගන්න තිබ්බා. අනේ අපිට ආරක්ෂා කරගන්න බැරි වුණානි කියලා ඒ නගරේ හිටපු මිනිස්සු එදායින් පස්සේ ඒ නගරේ ආරක්ෂාව ගැන ගොඩාක් සැලකිලිමත් වුණා. ඒ නගරයේ මිනිස්සු නගරය ආරක්ෂා කරන්න සැලකිලිමත් වෙද්දී අර ස්වාමීන් වහන්සේලාට කලින් තිබ්බ අප උපස්ථාන අඩු වෙලා ගියා. ඉතින් වස් කාලේ ඉවරුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා අපගේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ ඇහුවා පින්වත් මහණෙනි කොහොමද ඔයගොල්ලෝ වස් කාලේ පහසුවෙන් හිටියද කියලා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා. ස්වාමීනි හරි වැඩේ වුණේ. අපි හොඳට මාසයක් ඒ අය අපිට හොඳට උපස්ථාන කළා. ඉතින් මාසයක් විතර ගියාට පස්සේ ඒ නගරයට හොරු වගේක් කඩාපාත් වුණා. හරි අකරතැබ්බයක් උනේ. එදායින් පස්සේ අපිට දානමානවල අප උපස්ථානවල අඩුපාඩුකම් සිද්ධ වුණා කිව්වා. ඊට පස්සේ පින්වත්නි ඔය සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත් මහණෙනි ඕක කොහොම තමයි කියනවා. ඒ නගරේ මිනිස්සු ඒ නගරය ආරක්ෂා කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලස්සන ගාථාවක්. මොකද්ද? නගරං යතා පච්චත්තං ගුත්තං සාන්තර බාහිරං. මේ නගරයක් අභ්‍යන්තරවත් බාහිරවත් ආරක්ෂාව යොදලා ආරක්ෂා කරනවා වගේ ඒවං ගෝපේත අත්තානං කනා වෝම උපජ්ජක. ඒ වගේ තමන්ට ආරක්ෂාව සලස ගන්න ඕන කියනවා. මේ ෂණ සම්පත්තිය අත්හැරලා යන්න දෙන්න එපා කියනවා. තමන්ට තමන් ආරක්ෂාව යොදා ගන්න කියනවා. කනා තීතාහි සෝචම්හි නිරයම්හි සමප්පිතා. මේ ෂණ සම්පත්තිය අත්හැරලා ගිය බොහෝ පිරිසක් නිරේ ගිහිල්ලා දුක් විඳිනවා කියනවා. ඉතින් ඒක නිසා පින්වත්නි මේ පින්නතුල්ලා හොඳට තේරුම් ගන්න ඕනේ මේ අපේ සිත අපට ආරක්ෂා කරගන්න බැරි වුණොත් අපිට මොකද වෙන්නේ? අපිට මේ ෂණ සම්පත්තියත් නැති වෙලා ගිහිල්ලා නිරේ ඉපදිලා දුක් විඳින්න වෙනවා. ඒක නිසා අපි ඒ සිත ගැන මනාකොට අවධානයෙන් ඉඳලා අපි අපේ සිත ගැන
තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ පිණිස තමයි අද දවසේදී මේ නුවණැස පාදන සිරි සදහම් තුලින් එයාලට සිත ගැන ලස්සන දහම් කාරණා ටිකක් ශ්‍රවණය කරන්න ලැබුණේ. එතකොට මෙයාලට ගොඩාක් වටිනවා කියවන්න පුළුවන් නම් ධම්මපදයේ චිත්ත වර්ගය. ඒ වගේම මහා සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාව. ඒ වගේම මම කලින් සඳහන් කළ සිත ගැන සඳහන් වන ඒ කොටස් කියවන්න පුළුවන් නම් මෙයාලට හොඳ දැනුමක් සිත ගැන ඇති කරගන්න ලැබෙනවා. මේ ලෝකේ බොහොම සුළු පිරිසක් තමයි සිත ගැන කතා කරන්නේ. විශාල පිරිසක් කතා කරන්නේ කය ගැන. ඉතින් ඒක නිසා මේ සිත දමනය කරලා, මේ සිත ආරක්ෂා කරලා, මේ සිත සංවර කරලා, මේ සිත රැකගෙන ඒ සතර සතිපට්ඨානය තුළ සිත පිහිටවලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා අමා මහ නිවන සාක්ෂාත් කරන්න මේ ශ්‍රී සද්ධර්මයත් මේ ධර්ම දේශනාවත් උපකාර වෙත්වා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ නුවණැස පාදන සිරි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨාචාර්ය චමිල වල්ගම්පාය මහතා සහ විද්‍යාපීඨ ආචාර්ය රජිත රණසිංහ කුෂාන් කල්ප ඊ.එම්. පද්මසිරි ආර්.එම්. සුභාෂිනී යන මහත්ම මහත්මීන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. මේ අය සඳහන් කරලා තියෙනවා මේ රැස් කළ පුණ්‍ය ධර්මයන් දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. ඒ වගේම අපගේ උතුම් කල්යාණ මිත්‍ර රත්නයන් වහන්සේ වන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයේ දරපු සීල පින්නතුන්ට ඒ වගේම මේ අය නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මහමෙවුනා වාසී පින්වත් ස්වාමීන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් අද දවසේදී අපගේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ සඳහන් වන්නා වූ ගාථාවන් සහිත නුවණැස පාදන සිරි සදහම් දේශනාවන් ශ්‍රවණය කළා. ඉතින් මේ ධර්ම දානයේ පිනත්, ධර්ම ශ්‍රවණය කිරීමේ පිනත්, ධර්ම දේශනාමය වශයෙන් රැස් වුණා වූ පුණ්‍ය ධර්මයන් ඇතුළු සෑම සියලු පුණ්‍ය ධර්මයක්ම අපි අනුමෝදන් කරමු සියලුම බ්‍රහ්මකායික දේවරුන්ට, සග්දේවරුන්ට, ඒ වගේම දතරාෂ්ට විරුල්ල විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දේවරුන්ට, සියලු සෙම්පති දේවරුන්ට, ගෞතම බුදු සසුනට රැකවල් සලසන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දායකත්වයේ දරන පින්නතුල්ලා නමින් යම්තා ක්ෂ්ඨකාමී දේවරු සිටිනවා. ඒ සියලු දේවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ඒ දේවරුන්ගේ ආරක්ෂාව, රැකවරණය, උදව්පකාර ඒ දායකත්වයේ දරූ ඒ සියලු පින්නතුන්ටත් මේ පින්වත් සියලු දෙනාටත් එකසේ සලසා දෙත්වා. දෙවියන්ද මේ පින් අනුමෝදන් වෙලා සැපයෙන් සැපයටපත් වෙත්වා. සංසාර දුකෙන් නිදහස් වෙන්නත් මේ පින් උපකාර කර ගනිත්වා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ පුණ්‍ය ධර්මයන් මේ සඳහන් කරලා තියෙන ආකාරයෙන් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී ලෝවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න මේ පිනත් හේතුපකාර වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සෑම සියලු පුණ්‍ය ධර්මයක්ම දායකත්වයේ දරූ පින්නතුල්ලා නමින් ඒ වගේම මේ කටයුතු සඳහා උදව් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. මිය පරලොව ගියා වූ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සැපයෙන් සැපයටපත් වෙත්වා. සාපිපාසාදී දුක් පීඩා ඇතනම් එයින්වත් මිදෙත්වා. දුක්ඛිත අභව්‍ය ස්ථානවල ඉපදලා ඇතනම් එයින් අත් මිදෙත්වා. නුදුරු භවයකදීම සංසාර දුකෙන් නිදහස් වෙන්නත් මේ පින් උපකාර කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු.
ඒ වගේම රැස් කළා වූ පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ මහත්ම මහත්මීන්ට ඒ වගේම සෙව්වන්දි රොෂානා මේනක ප්‍රසාදි චතුරිකා ආශා රජිතා අසිනි සමීර කෞශල්‍යා ක්‍රිෂ්ණා නිල්මිනී හෂිනි තරුමිනී යන කලණ මිතුරන්ට ඒ වගේම ඒ අයගේ පවුල් සියලු දෙනාට පින්නපොළ ගුරු පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්නතුන්ටත් පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා චිරජීවනයේ සැලසේවා කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා මේ ගෞතම බුදු ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.